කොටිකාවත ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය මගින් මෙහෙයවනු ලබන දහම් පාසල් අධ්‍යාපනික වැඩසටහන් මාලාව 9 ශ්‍රේණිය අභිධර්මය 26 වෙනි පාඩම රූප පරමාර්ථය. රූපය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. උන්වහන්සේට එළඹිච්ච ප්‍රශ්නයක් සඳහා පිළිතුරු දෙනවා. උන්වහන්සේ සවැත් නුවර දෙව්රම් මහා විහාරයේ වැඩවසන කාලයක එක්තරා පුද්ගලයෙක් උන්වහන්සේගෙන් මේ රූපය කියන්නේ කුමක්ද කියලා ප්‍රශ්නයක් නගනවා. ඒ අවස්ථාවේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාට මෙසේ පිළිතුරු දෙනවා. රූපය කියලා කියන්නේ නිතර බිඳෙන වෙනස් වෙන ශීත උෂ්ණාදී ප්‍රතිවිරුද්ධ ප්‍රත්‍යයන්ගේ ගැටීම හේතු කොටගෙන විකාර ස්වභාවයකට වෙනස් වෙන ස්වභාවයකට ලක්වන නිසා මෙම ධර්මතාවට රූප කියලා හඳුන්වනවා. සීතලෙන් බිඳෙනවා, උණුසුමෙන් බිඳෙනවා, කුසගින්නෙන් බිඳෙනවා, පිපාසයෙන් බිඳෙනවා, මැසි මදුරුවන් දෂ්ට කිරීමෙන් බිඳෙනවා, වාතයෙන් අවුවෙන් බිඳෙනවා, සර්පයන් ස්පර්ශ කිරීමෙන් බිඳෙනවා. අපිට උදාහරණයක් වශයෙන් අරගෙන මේක බලන්න පුළුවන්. මේ සීතල ප්‍රදේශයකට ගියාම අපේ ශරීරයේ හිරිඟඳු පිපෙනවා. සර්පෙක් දෂ්ට කරාම, දලබුවෙක් ඇඟේ ස්පර්ශ වුණාම අපේ ශරීරයේ පළු දානවා, ඉදිමෙනවා. ඒ දෂ්ට කරපු තැන ඉදිමෙනවා. ඉතින් ඒ ස්වභාවයේ වෙනස් වීමේ ස්වභාවය ප්‍රතිවිරුද්ධ ප්‍රත්‍යයන්ගේ ගැටීම හේතු කොට ඒ විකාරට පත්වන ස්වභාවය වෙනස් වෙන නිසා මෙම ධර්ම කොටාසයට රූප කියලා හඳුන්වනවා. රූප ඉගෙන ගැනීමේදී මුලින්ම අපි රූප 28ක් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ රූප 28න් පළමුවෙන්ම රූප 4ක් සාකච්ඡා කරනවා. ප්‍රධාන වශයෙන් මේකට කියනවා සතර මහා භූතයෝ කියලා. මේ සතර මහා භූතයන්ට අයත් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා රූප 4ක් තියෙනවා. මේ හතරට කියනවා සතර මහා භූතයෝ කියලා. මේවාට මහා භූත රූප යන නම යෙදී ඇත්තේ මහ පොළව, පර්වත, ගංගා ආදී වශයෙන් විශාලව පහළවන නිසා. පඨවි ධාතුව යම්කිසි වස්තුවක් අතකා බලන විට දැනෙන තද ගතිය පඨවි ධාතුවයි. කැකළු ගතිය, සිව්මැලි, මොලොක් ගතිය මේ සෑම තැනකම පඨවි ධාතුව කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ලී කැබල්ලක ඇති තද ගතියත් කුඩා දරුවෙකුගේ සිරුරේ ඇති මොලොක් ගතියත් පඨවි ධාතුවයි. මේ දෙකෙහිම වෙනස වන්නේ තද ගතිය එහි අඩු වැඩි ස්වභාවයයි. ආපෝ ධාතුව ඇලෙන, බැඳෙන, වැగిරෙන ගතිය ආපෝ ධාතුවයි. ආබන්ධන ස්වභාවය. පිටි ටිකක වතුර ස්වල්පයක් දමා අනාගත් විට පිටි සියල්ලම එකටම දී පවතී. විසිරෙන්නට නොදී අල්ලා ගැනීම ආපෝ ධාතුවේ ස්වභාවයයි. වතුර, තෙල්, දහඩිය ආපෝ ධාතුව බහුලය. එම නිසා ඒවා වැగిරෙන බත්, වරක ආදී ආපෝ ධාතුව අඩුය. තේජෝ ධාතුව උණුසුම් බව තේජෝ ධාතුවයි. උණුසුම අඩුවීමෙන් නැතිවන සිසිලසත් තේජෝ ධාතුවට අයත්. ශීත උෂ්ණ ස්වභාවය කියලා තමයි තේජෝ ධාතුව හඳුන්වන්නේ. අප ගන්නා ආහාරයේ පැසවන්නේ මේ තේජෝ ධාතුව නිසා. ගින්නෙන් තේජෝ ධාතුව අධික පවතී. වායෝ ධාතුව පිම්බෙන, පාවෙන, ඇලෙන, තල්ලු කරන ස්වභාවය වායෝ ධාතුවයි. සුළඟෙහි වායෝ ධාතුව බහුලව පවතිනවා. ඕනෑම දෙයක මේ සතර මහා භූතයෝ ඇතත් එයින් එකක් බහුලව පවතිනවා. ඉතින් මේ ලෝකයම නිර්මාණය වෙලා තියෙන්නේ මේ සතර මහා භූතයන්ගෙන්. ඒ ද්‍රව්‍යවල මේ එක එක ධර්මත එක එක සතර මහා භූතයන්ගේ ප්‍රබලභාවය වැඩි. සමහර ද්‍රව්‍යයක පඨවි ධාතුව ප්‍රකට වෙන්න පුළුවන්. සමහර ද්‍රව්‍යයක ආපෝ ධාතුව ප්‍රකට වෙන්න පුළුවන්. සමහර ධාතුවක තේජෝ ධාතුව ප්‍රකට වෙන්න පුළුවන්. සමහර ධාතුවල මේ ද්‍රව්‍යවල වායෝ ධාතුව ප්‍රකට වෙන්න පුළුවන්. ඉතින් මේ ලෝකයේම සත්ත්ව පුද්ගල ආදී වශයෙන් ගත්තාම ගංගා, ඇලදොල, පර්වත මේ සෑම දෙයකම මේ සතර මහා භූතයෝ විසිරීලා පැතිරලා පවතිනවා. එතකොට මේ සතර මහා භූතයන් නිසා තවත් රූප 24ක් උපදිනවා. ඒ 24ට කියනවා උපාදාන රූප කියලා. මහා භූත රූප ඇසුරු කොටගෙන පවතින රූප උපාදාය රූපෙන් හඳුන්වන බව
සඳහන් වෙනවා. මේ රූප ගණනින් 24කි. ඉස්සල්ලාම බලමු අපි මේ ප්‍රසාද රූප පහ මොකක්ද කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ යන මේවා ලබා ගැනීමට උපකාර වන එකිනෙකට වෙනස් භාවයෙන් පිහිටා ඇති උපමට්ටම් භවෙන් යුක්ත වූ රූප පහකි. ඒවට කියනවා චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, જીවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ මොකද්ද? රූප දැකීමට හැකි අයුරින් ඇසෙහි පිහිටා ඇති ඊතා කුඩා උපමට්ටම් ගතිය චක්කු ප්‍රසාද රූපයයි. සෝත ප්‍රසාද රූපය කියලා කියන්නේ මොකද්ද? ශබ්දය ඇසීමට හැකි අයුරින් කන් සිදුර තුල පිහිටා ඇති උපමට්ටම් ගතියේ සෝත ප්‍රසාද රූපයයි. ගාන ප්‍රසාද රූපය ගන්ධ සුවඳ දැන ගැනීමට උපකාර වන අයුරින් නාස් කුහරය තුල පිහිටා ඇති උපමට්ටම් ගතිය ගාන ප්‍රසාද රූපයයි. જીවහා ප්‍රසාද රූපය කන බොන ආහාර පාන ආදී රස දැන ගැනීමට හැකි වන අයුරින් දිවෙහි පිහිටා ඇති උපමට්ටම් ගතිය જીවහා ප්‍රසාද රූපයයි. කාය ප්‍රසාද රූපය ස්පර්ශය දැන ගැනීමට හැකි අයුරින් සිරුරෙහි පැතිරී පවතින උපමට්ටම් ගතිය කාය ප්‍රසාද රූපයයි. කෙස්, ලොම්, නිය, වියලි සම ආදී එම ප්‍රසාද රූප නැහැ. එතකොට මේ ප්‍රසාද රූප ගැන සඳහන් කරනවා නම් මේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියන පහ. මේ උපමට්ටම් ගතිය මේ ප්‍රසාද ස්වභාවය නිසා මේ ප්‍රසාද පවතින ස්වභාවය ප්‍රසාද රූපය අසුරු කරගෙන තමයි අපි අර 7-8 ශ්‍රේණිවලදී ඉගෙනගත්තු චිත්ත පරමාර්ථ කියන කොටාසයට අයත් අහේතුක සිත් ගොඩෙහි තියෙන චක්කු ප්‍රසාද රූප, චක්කු විඥාණය, සෝත විඥාණය, ගාන විඥාණය, જીවහා විඥාණය, කාය විඥාණය කියන මේ දෙපස් විඥාන සිත් උපදින්නේ මේ කියන ප්‍රසාද රූප පහ ඇසුරු කරගෙන. චක්කු ප්‍රසාද රූපය ඇසුරු කරගෙන චක්කු විඥාන සිත් දෙක උපදිනවා. සෝත ප්‍රසාද රූපය ඇසුරු කරගෙන අර මුලින් අපි සඳහන් ඉගෙනගත්ත ශ්‍රේණිය වල ඉගෙනගත්තු සෝත විඥාන සිත් දෙක උපදිනවා. ගාන ප්‍රසාද රූපය ඇසුරු කරගෙන ඒ ගාන විඥාන සිත් දෙක උපදිනවා. જીවහා ප්‍රසාද රූපය ඇසුරු කරගෙන ඒ જીවහා විඥාන රූප දෙක උපදිනවා. කාය ප්‍රසාද රූපය ඇසුරු කරගෙන ඒ කාය විඥාන සිත් දෙක උපදිනවා. ඊට පස්සේ දරුවනේ මේ චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද යන ප්‍රසාද රූපයන්ට ගෝචර වෙන තවත් රූප 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ඒ වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය. චක්කු ප්‍රසාදයට වර්ණය ගෝචර වෙනවා. සෝත ප්‍රසාද රූපයට ශබ්දය ගෝචර වෙනවා. ගාන ප්‍රසාද රූපයට ගන්ධය ගෝචර වෙනවා. જીවහා ප්‍රසාද රූපයට රසය ගෝචර වෙනවා. කාය ප්‍රසාද රූපයට පොට්ටබ්බය ගෝචර වෙනවා. නමුත් අපි මෙතන මේ ගෝචර රූප කතා කිරීමේදී මෙතන අපි සඳහන් කරන්නේ වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය පමණයි. රූප 4ක් පිළිබඳ පමණයි ගෝචර රූප තුල කතා කරන්නේ. ඒකට හේතුව තමයි පොට්ටබ්බ රූපයෙහි අන්තර්ගත වන්නේ පඨවි, තේජෝ, වායෝ කියන මේ භූත රූප 3 නිසා තමයි පොට්ටබ්බ රූපය හැදිලා තියෙන්නේ, සැකසීලා තියෙන්නේ. එම නිසා මුලදී පඨවි, තේජෝ, වායෝ කියන භූත රූප 3 අපි සාකච්ඡා කරපු නිසා මෙතනදී පොට්ටබ්බ රූපයට එම පොට්ටබ්බ රූපය කියලා වෙනම සාකච්ඡා කරන්නේ නැහැ. මොකද පොට්ටබ්බ රූපය කියලා මෙතන සාකච්ඡා කරොත් මෙතන උපාදාන රූප 24ට වඩා එකක් එකතු වෙලා 25ක් බවට පත් වෙනවා. දෙවනුව අපි මේ භාව රූප පිළිබඳ කතා කරමු. භාව රූප දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ ස්ත්‍රී භාව රූප සහ පුරුෂ භාව රූප කියලා. ස්ත්‍රියකගේ ස්ත්‍රී ස්වභාවය ඇති කරන රූපය ස්ත්‍රී භාව රූපයි. පුරුෂ භාවය ඇති කරන රූප පුරුෂ භාව රූපයි. මේවා ඉන්ද්‍රිය රූප යනුවෙන්ද හැඳින්වෙනවා. මේ සතර මහා භූතයෝ ස්ත්‍රී භාවයට හැඩගන්නා ආකාරයෙන්
පුරුෂ භාවයට හැඩ ගන්නා ආකාරයෙන් යොමු කරවන්නේ ඒ ස්වභාවය ඇති කරන්නේ මේ ශ්‍රී භාව සහ පුරුෂ භාව රූප තුල. හෘද වස්තු රූපය. සිත් ඇතිවීමට ස්ථානය වෙන රූපය හෘද වස්තු රූපයයි. ජීවිත ඉන්ද්‍රිය රූපය. කර්ම, චිත්ත, ඍතු, ආහාර යන හේතු හතරෙන් ශරීරයේ රූප හට ගන්නවා. මේන් කර්මයෙන් හටගන්නා රූප කලාපයන් පවත්වා ගැනීමට හැකිවන අයුරින් පවතින බලය, ශක්තිය මේ ජීවිත ඉන්ද්‍රිය රූපයයි. ආහාර රූපය. ඒ සත්වයන් ගනු ලබන ආහාරවල ශරීරය පවත්වා ගැනීමට අවශ්‍ය වන සාරයන්, ඕජාවක් ඇත. ශරීරය දිගින් දිගටම පවත්වන්නේ මේ ආහාර නොහොත් ඕජාව නිසායි. එම ඕජාව ආහාර රූපය යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙතෙක් ඉදිරිපත් කළ රූප 18 කර්ම, චිත්ත, ඍතු, ආහාර යන හේතු ප්‍රත්‍ය වලින් උපදී. එයින් ඒ රූප වලට නිෂ්පන්න රූපයයි කියනු ලැබේ. ස්වභාව රූපය යනුවෙන්ද මෙයට හඳුන්වනවා. විකාර රූප තුනක් තියෙනවා. මොනවාද මේ විකාර රූප තුන? ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. ලහුතා රූපවල සැහැල්ලු බව මේ ලහුතා රූපයයි. මුදුතා රූපවල මොළොක් බව මුදුතා නම් වෙනවා. කම්මඤ්ඤතා යම් යම් ක්‍රියාවන් කිරීමට රූපවල ඇති යෝග්‍ය බව, කර්මන්නේ සුදුසු බව කම්මඤ්ඤතා රූපය. අපි ශරීරයේ අතපය එහෙට මෙහෙට විසිරවීමේදී, අතපය දික් කිරීමේදී, ඇවිදීමේදී මේ කම්මඤ්ඤතා රූපය උපකාර වෙනවා. විඤ්ඤාති රූප දෙක. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. විඤ්ඤාති anu හැඟවීමයි. කයින් යමක් හඟවන විට ක්‍රියාත්මක වන්නේ මේ කාය විඤ්ඤාති රූපයයි. වචනෙන් යමක් හඟවන විට ක්‍රියාත්මක වන්නේ මේ වචී විඤ්ඤාති රූපයයි. අපි කතා කරන විට, හඬනගා කියවන විට මේ ශරීරයේ මේ හඬ පිට වෙන්නේ මේ වචී විඤ්ඤාති රූපය ඇසුරු කරගෙනයි. අපි ඇවිදිනකොට, ගමන් කරනකොට, ඉරියව් වෙනස් කරනකොට මේ කාය විඤ්ඤාති රූපය තමයි ඒ ක්‍රියාවලිය සියල්ල සිදු වෙන්නේ. ඊට පස්සේ ලක්ෂණ රූප 4ක් තියෙනවා. උපචය, සන්තතිය, ජරතා, අනිත්‍යතා කියලා. පළමු වන රූප ඉපදීම උපචයයි. උපන් රූපයේ බිඳී ගිය විට නැවත රූපයන් හටගනී. මෙසේ බිඳී යන රූප වෙනුවෙන් නැවත නැවත රූප ඉපදීම සන්තතියයි. රූප පරම්පරාවයි. ජරතා රූප දිරා යාම ජරතා ස්වභාවයයි. ජරාවට පත්වීම මේ ජරතා ස්වභාවයයි. අනිත්‍යතා රූප විනාශ වීම අනිත්‍යතා ස්වභාවයයි. රූපවල නිරුද්ධ වීම, නැතිවීම මේ අනිත්‍යතා ස්වභාවයයි. පරිච්ඡේද රූපය. පරිච්ඡේද නම් රූප වෙන් කරවන ස්වභාවයයි. රූප කලාපයකින් රූප කලාපයක් වෙන් කරන්නේ මේ පරිච්ඡේද රූපයනි. මේට ආකාශ රූපය යන නමද යෙදෙනවා. එම රූප 10 කර්ම, චිත්ත, ඍතු, ආහාර යන හේතු ප්‍රත්‍යයන්ගෙන් නොහට ගන්නා හේන් අනිෂ්පන්න රූප යනුවෙන් හඳුන්වනු ලැබේ. අපි දැන් නැවත සාකච්ඡා කරලා බලමු මේ රූප 28 නම් වශයෙන්. මහා භූත රූප 4යි. ඒකට කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. ප්‍රසාද රූප 5ක් තියෙනවා. චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, જીවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය කියලා. ගෝචර රූප 4ක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස කියලා. රූප කියලා මෙතන කියන්නේ වර්ණ රූපය. මෙතන අපි මුලින් සඳහන් කරානේ පොට්ටබ්බ රූපයක් මෙතන ගන්නේ නැහැ කියලා. දා ගෝචර රූප 4යි. භාව රූප 2ක් තියෙනවා. ස්ත්‍රී භාවය සහ පුරුෂ භාවය. හෘද වස්තු රූපය, ජීවිත ඉන්ද්‍රිය රූපය, ආහාර රූපය. ඊට පස්සේ කාය විඤ්ඤාති රූපය, වචී විඤ්ඤාති රූපය. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. උපචය, සන්තතිය, ජරතා, අනිත්‍යතා. ආකාශ රූපය නොහොත් පරිච්ඡේද රූපය. දැන් බලන්න රූප 28ක් තියෙනව නේද කියලා. සතර මහා භූත රූප 4යි,
උපාදාය රූප 24යි. සියල්ල 28යි. මින් ඉදිරියේදී නැවත අභිධර්ම සාකච්ඡාවක් කිරීම තුළින් අපි හමු වෙමු. තෙරුවන් සරණයි.